ප්‍රායෝගික පැත්තට එන්න නම් මෙතන හොඳට ලියා ගන්න ඕනේ මේ තැන් ටික. මොකද්ද මේ කිව්වේ? සවිඥානික මනසින් නැතුව අවිඥානිකව දකින්න කියලා. සිත කියලා දෙයක් නැහැ. තාම ගැඹුරුයි මේ වචන අපි මෙහෙම කිව්වට. මේ හැඩතලේ එනකොට ශබ්ද එකතු වීමකට සිත කියනවා. දැන් මේක කිව්වහම තමයි ඔබට තියෙන ගැටලු ගොඩයි. ගැටලු ගොඩයි. එතකොට තමයි ඔබට තියෙන ඔබගේ ඥානෙ මෝරලා නැතිකමට, ඔබගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැතිකමට, ඔබට එය ඥාන අභිඥා සකස් වෙලා නැතිකමට ඔබට මේක පේන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ කියලා. ඒක දැකීම සුකර නැහැ. ත්‍රිවිද්‍යා පහළ වෙන්න ඕනේ ඒක දකින්න නම්. ඒක තියෙන ගැඹුරුම තැනකයි ඒ කතාව. ඒ කතාව තේරෙන්නේ නැතුව මේ ටික කියාගෙන ගියාට ඔබට ගලප ගන්න බෑ. ඒකට හේතුව ආත්මීය දෘෂ්ටියකින් තමයි ඔබ සියල්ල දිහා බලන්නේ. මෙතන තියෙන ආත්මීය දෘෂ්ටියක් නැති සබහාදාමේ සංසිද්ධියක්. සිත හැදෙන හැටි. එක්ෂණික සිතක් අපිටේලා නැති වෙනවා කියන්නේ අරමුණක් එනවා යනවා කියනම සිත ඒක කොහොමද සිත උනේ කියන එක. දැන් ඔබ කියන අපි කියන ධර්මයේ පැහැදිලි කරනකොට ඕනම කෙනෙක් කියන ඔබට ඇහෙන්නේ නැති පෙර මතකයට ගලපලා බලනවා කියලා. එහෙම පෙර මතකය කියලා දෙයක් නැහැ. ඊගාව තැන. කියන්න ගැඹුරුයි. නමුත් අපිට කියන්න සිද්ධ වෙනවා සාමාන්‍ය කෙනෙකුට එකපාරටම තේරෙන්නේ නැති නිසා පෙර මතකයට ගලපලා බලනවා කියලා. එතකොට තමයි සාමාන්‍යයෙන් අනේක තමයි සවිඥානික මේ ආත්මීය දෘෂ්ටියෙන් බලනවා කියන්නේ. එතකොට එයා ආත්මීය දෘෂ්ටියෙන් බලනවා මේ මතකය කියලා දෙයක් තියෙනවා. ඒ මතකයෙන් තමයි මේ එක අරමුණක් එනකොටම අපිට සිතට එන්නේ සම්මුති ප්‍රඥාප්ති පෙර මතකයෙන්. එතකොට ඒක ආත්මීය දෘෂ්ටියකින් බැලුවා වෙනවා. දෝක තමයි ධර්මයේ සාමාන්‍යයෙන් විග්‍රහ කරන්නේ. ඒකත් සමහර අයට දන්නේ නැහැ. ඒතන්ටවත් කෙනෙක් ඉස්සලා එන්න ඕනේ. එතකොට එයා දකින්නේ එතකොට මේක මේ පෙර මතකයෙන් එන්නේ මේ දැන් අත්‍තරම සාමාන්‍ය බැලුමට පේන්නේ දැන් ඔබට අරමුණක් එනකොටම ආලෝකයේ දැන් මේ චක්කු විඥාන සිතක් කියලා ඔබ දැක්කොත් එහෙම ඒ හැඩතලයක් එන්නේ කිරණයක් එන්නේ ඒ චක්කු විඥාන ඒ හැඩතලේ ඒ කිරණේ එන හැඩතලේ කිරණ කියන්නේ මම පොත කියලා. ඒක මනෝ විඥාණයෙන් පෙරමතකට ගැලපීම කියන එක කියන්නේ. එතකොට චක්කු විඥාණයෙන් එන හැඩතලේ ස්පර්ශ වෙනවා ස්කන්ධයට. අන්න මනෝ විඥානේ පැත්තට එනවා. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර. හැඩතලේ කිරණයක් තමයි විඳින්නේ. ඒක පෙරමතකෙන් ගලපන කියන එක තමයි සංඥාව කියන්නේ. ඒක දැනගන්න. ඒ සංඥාව එතකොට සංකාර කියන්නේ පෙරමතකෙන් ගලපනවා කියන්නේ. එතකොට විඥානය කියන්නේ දැනගන්නවා කියන එක ඊට පස්සේ පොත කියලා. ඔන්න ඔහොම සිද්ධියක් තමයි මේක පැහැදිලි කරන්න වෙන්නේ. ඒ සිද්ධිය තමයි ඔබට පැහැදිලි කරන්න වෙන්නේ. වේදනා සංඥා සංකාර කියන්නේ එකම සිද්ධියක්. අරමුණ එනකොටම පොත කියනකොට ওই සිද්ධිය සියල්ල සිද්ධ වෙලා ඉවර උපාදාය රූපයක් පේන්නේ. උපාදාය රූපයක් කියන්නේ බාහිර තියෙන එකක් භෞතික එකක් නෙමෙයි. ඒක චිත්ත ප්‍රවාහයක්. ඒක මේක දකින්න මහා නුවණක් ඕනේ කිව්වේ ඒකයි. ඔබ ඇසුරු කරන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. ඔබ ඇසුරු කරන්නේ චිත්තද රූපයක්. ඒක බාහිර නෑ. ඒක නමක්, සිතුවිල්ලක්. ඒක පොතක්. පොත කියලා දෙයක් බාහිර නෑ. හතරමහා භූත. ඉතින් මේක පැහැදිලි කරනකොට තව ගොඩාක් ඔබට තවත් මේක ගැඹුරින් ගැඹුරට ගියොත් තමයි මේක පේන්නේ. දැන් මැටි ටිකක් අරගෙන එක හැඩයකට ඇනුවාම ඇතුලියක් කියනවා. තව හැඩයකට ඇනුවාම මල් පෝච්චියක් කියනවා. තව හැඩයකට මේ මැටි ටික ඇනුවාම මුට්ටියක් කියනවා. තව හැඩයකට ඇනුවාම ගුරුලෙත්තුවක් කියනවා. දැන් එකම මැටි තමයි බාහිර තියෙන්නේ. හරිනේ. දැන් බාහිර අපි නිකන් මේ පෙන්වන්න තමයි මෙහෙම දෙයක්වත් නැහැ. නමුත් මේක සම්මුතිය තුළ අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඔබට නැත්තම් මේක තේරුම් ගන්න ක්‍රමයක් ඇත්තෙම නැති වෙනවා. ඉතින් ඔබට තියෙන ඒ සීමිත සම්පත් ප්‍රාණ තමයි මේ ඔබට මේ මානසිකාරයෙන් තමයි මේක අවබෝධ කරගන්න වෙන්නේ. ඒතකොට මානසිකාරයෙන් අවබෝධ කරගන්න වෙන්නේ භාෂාවකින්. ඒතකොට මේ හැම දෙයක්ම භාෂාවක් කියලා එහෙම මේ භාෂාව පවා අත්‍තරම මේක භාෂාව පවා අන්තයක් තියෙනවා. ඒ කියන්නේ දෘෂ්ටියක්. ඒ කියන්නේ මෙතන මේක
අන්තයක් නැති කතාවක් කියනකොට ඔබට අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් ඇත කියන ඒ දෘෂ්ටිය තුළ තමයි භාෂාව තියෙන්නේ. ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ හැදෙන්නේ තියෙනවා කියලා ගත්ත නිසා. ඒවා ගැඹුරුයි ඔහොම කියන්න ගියාම. නමුත් බොහොම සරලව මේක කිව්වහම ඔබ අපිට කියනවා එහෙම සරලව ධර්මයේ කියන එක නෙමෙයි ඔබ අපෙන් ඉල්ලනවා මේකේ ගැඹුර පොඩ්ඩක් පෙන්නන්න පර්යාය ඔබ එම කිව්වේ ඇයි කියලා අපිට තේරුම් කරන්න කියලා. දැන් අපි එක වචනයෙන් කියනවා බොහොම සරලව සුනීත සෝපාකට කිව්වාගේ මුකුත්ම ධර්මයේ ඔය පාලි ඒව මොනවද දන්නේ නැති කෙනෙකුට සාමාන්‍ය විදිහට කියදැයි. පේනවා නෙමෙයි හිතනවා. හැබැයි හිතන තැනක් දෙයක් නැහැ, පේන තැනක් දෙයක් නැහැ. මේ මිදුණු තැන ශුන්‍යතාවය. ඕක තමයි සරල. දැන් ඔක සරල වැඩි. ඒතකොට හිත කියලා දෙයක්වත් නැහැ. ඒතකොට ඔක සරල වැඩි. දැන් ඕක අපෙන් ඔබ අහනවා එහෙම කිව්වේ කොහොමද කියලා අපිට ඔප්පු කරන්න අපිට කියලා දෙන්න. ඔබ අපෙන් ඉල්ලන්නේ එහෙම ඒක අපිට පැහැදිලි කරන්න. දැන් ඔබට පැහැදිලි කරනකොට විශාල දාම්පරයක් පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. ඉස්සේ මෙසේ නෙමෙයි මේක මහා විශාල එක වචනයක් පාසා. ඔබ දන්නේ නැහැ ඇත්ත කතාව. සමහර විට මේ අවබෝධයට ඔබපත් වෙන අවුරුදු 100ක් යන්නත් පුළුවන්. සමහරට එතකොට අපිට මේ ශරීර කුඩුට එච්චර අවශ්‍ය නැහැ. ඔබ තනියෙන් මේ දේ අධ්‍යයනය කළ ගන්න ගියොත් ඔබට අවුරුදු 100කට වැඩි යන්න පුළුවන්. නමුත් අපි විශාල කැපකිරීමකින් මේක අවබෝධ කරගත්ත නිසා අද ඔබට බොහොම පොඩි කාලයක් ඇතුළත මේ ටික කියන්න යනවා. ඇත්තටම ඔබ ස්වයංභූ ඔබ විසින්ම ත්‍රිපිටකයෙන් හෝ කොහෙන් හෝ මේක ඔබ හොයාගන්න ගියොත් සෑහෙන කාලයක් යයි. මොකද හේතුව සමාජයේ අද ධර්මයේ දේශනා කරන යම්කිසි විදිහකට මේ අවබෝධයට මේක තේරුම් ගත්ත අය පවා ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙලා නැත්te මේකේ ගැඹුරුම දේ දන්නේ නැහැ. ගැඹුරුම දේ අල්ලන්න ලේසි නෑ. ඒ ගැඹුරුම දේ අපිට ඔබට කියන්න ගියත් ඔබ ඒක ගැටෙනවා. ඒකට හේතුව ඔබ පොතෙන් හොයන්නත් යනවා. ඊට පස්සේ පොතේ ඒක හොයාගන්න බැරි වෙනවා. තියෙනවා. නමුත් ඒක අතිශයින්ම ඉන්දි කට්ටක් හොයනවා වගේ මහ මුහුදේ බුදුන් වහන්සේ කිව්වා වගේ. ඒ ඔබ අසරණ වෙලා තියෙන්නේ. නමුත් කල්යාණ මිත්‍රයෙක් මේක අවබෝධ කරගෙන දැන් ඔබට කියනවා. නෑ මෙහෙම දෙයක් තියෙනවා කියලා. මෙන්න මේකයි වෙන්නේ කියලා. දැන් ඔබට අපි කියන්නේ ප්‍රතික්ෂේප කරන්නත් එපා. එකපාරට කිව්ව ගමන් පිළිගන්නත් එපා. ඔබගේම ඥාණයෙන් ඔබගේම මේක විමර්ශනය කරන්න. ඔබ විසින්ම. ඔබට සත්‍ය අවබෝධ වුණොත් ප්‍රත්‍යක්ෂ වුණොත් විතරක් බාර ගන්න. අපිට එහෙම තමයි කියන්න වෙන්නේ. ඒකට හේතුව අපි මේක මධ්‍යස්තව ඔබට ඉදිරිපත් කරන්නේ. බල කරන්නේ. අපි දන්නවා අපේ ප්‍රත්‍යක්ෂ නිසා. නමුත් ඔබට ඒක ඔබ අපිට දෝෂාරෝපණ කරොත් ඔබටම මේ හානිය. ඔබ සැක කරන තැන ඔබටමයි හානිය. මොකද අප තුල අප මේ ඉදිරිපත් කරන කිසිවක් සැක කරන්න තැනක් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂයි. නමුත් ඒක ඔබ කොහොමද විශ්වාස කරන්නේ? ඔබට ප්‍රත්‍යක්ෂ වෙනකන් ඔබ ඒක විශ්වාස කරන්න යන්නත් එපා. විශ්වාසය කියන්නේ දෘෂ්ටියක්. ඒක ප්‍රත්‍යක්ෂ නම් සාන්දිටික නම් විතරයි ඔබ බාර ගන්න ඕනේ. ඒක හැමෝටම එහෙම එකපාර වෙන්නේ නැහැ. කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩුණු ස්වභාවය අනුවයි ඒ සිද්ධවන්නේ. එහෙනම් යාට ඒ කෙනාට කල් දෙන්න ඕනි. එයාට ඒක අවබෝධ කරගන්න ඉඩ දෙන්න ඕනි. ඉතින් එතනයි අපි ඉන්න. අපි ඒක ඉදිරිපත් කරන්න යන්නේ මානසිකාරය ඔබට තුල තියලා. ඉතින් ගැඹුරුම තැන සමාජයට සැඟව ගිය තැන ලොකු කතාවක් තියෙනවා. ඒ මහා නිධාන සූත්‍රයේ සලායතනක සූත්‍ර ටික, ස්කන්ධ සූත්‍ර ටික, උපාදානස්කන්ධ සූත්‍ර ටික සියල්ලම මේ පරයාය තුල මේ සිත හැදෙන හැටි පෙන්වන තැන් ටික අභිධර්ම පිටක හැම එකම හොඳට බැලුවාම ඔබ ඒ තුලින් හොයාගන්න ඔබට ගජමුතු හොයන වගේ අමාරු දෙයක් තියෙනවා. නමුත් මේක ප්‍රත්‍යක්ෂතාවය ඔබ විසින් මේක ප්‍රායෝගිකව ප්‍රතිපදාවක පුහුණු වෙනකොටයි ඔබට මේක එළියට එන්නේ.
නිදානයක් ඇරුවා වගේ මහා නිදානේ එළියට එන්නේ. එතකන් එළියට එන්නේ නැහැ කාගේවත්. මේක සිත තුලින්ම එන්න ඕනේ. මේක නිකන් ලුණු රහ වගේ දෙයක්. ඒක තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ මෙහෙමයි. පුංචි දරුවා උපතින් ඔබම ඔබගේ අතීතයට ගියොත් ප්‍රභාස්වරයි. හැබැයි සිත කියන එකක් හැදුනේ කොහොමද? කොහොමද iriසියා වෛරේ ක්‍රෝධේ චිත්ත චෛසික ආවේ? ඔන්න ඔතනයි ගැඹුරුම තැන. මෙතන මෙන්න මෙහෙම මනසට ගෝචර නොවන මේ ඔබගේ ආත්මීය දෘෂ්ටියට අසු නොවන තැනක් තියෙනවා. අතිශයින් ගැඹුරුයි අභිඥාවේ ඥාන වලටයි ඒක අසුවන්නේ. දැන් අරමුණක් එනකොට ඔබ මේ පුංචි දරුවා නිතරම ගන්න අපි උදාහරණයක් තමයි අම්මගේ හැඩතලේ එනකොට අම්මා කියලා බාහිරින් සද්දයක් දෙනකොට පුතේ මේ අම්මා ඔක නිතරම මේ ශබ්ද දෙනකොට අර හැඩතලේ එනකොට මේ දෙක එකතු වෙනවා. මේකයි සිත කියන්නේ. හැබැයි මේක ස්වභාවික සංසිද්ධියක්, චිත්ත නියාමයක්. මෙන්න මේ විදිහට අපි ඔබ සරල කළායි පෙන්නන්නේ. මේක මීටත් වැඩිය ගැඹුරුයි. එතන සංඥාවක් තියෙන්නේ. ඒ සංඥා කියන එක වේදනා සංඥා කියන එක අතිශයින් ගැඹුරු පැහැදිලි කිරීමක්. මේ මුළු ධර්මයේම සංඥා මතයි තියෙන්නේ. ඔන්න ඔය කාරණා මතයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ හැඩතලේ එනකොට ආලෝක හැඩතලයක් චක්කු විඥානයේ පැත්තෙන් එනකොට සෝත විඥාන පැත්තෙන් එන ශබ්ද හැඩතලේ දෙක එකට ස්පන්දනයක් වෙනවා. මේ ස්පන්දනයේ තුළ තමයි ශබ්දය සෝතයක්. ඒ ශබ්දය සෝතයක් තමයි ඔබ මේ කතා කරන හැම වචනයකම භාෂාවෙම හැම අකුරකම සෝතයක් තියෙනවා. මේක කියන්න වෙනවා සමහරලාට අපිට සත්‍ය ස්වභාවයකින්. නමුත් ඒක අපි එහෙම කවලම් කරලා කියන්න ඕනේ නෑ. ආලෝක හැඩතලයට චක්කු විඥානයේ ස්වභාවයට එනකොට මෙතන සෝත විඥානයේ ස්වභාවයෙන් එන ශබ්ද හැඩතලයට ඒ දෙක විතරක් නෙමෙයි සියල්ලම මෙතන එකතු වීම පටිච්ච වෙන එකක් තියෙනවා. මෙතන දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන එක. අපි ඔබව අසරණ කරන්නේ නැහැ. අපි ඔබට ඒක නිසා ඒක අපි බොහොම මේක එකපාරටම ඔබ අසරණක වෙනවා. එහෙම කියන්න ගියොත් ඔබ මේ දක්වා සම්මුතිය තුළ හිතන දේ නෙමෙයි එතකොට ඔබට අහන්න ලැබෙන්නේ. ඒතර ඔබ ගැටලු සහිත වෙනවා. ඒක නිසා මෙතන බොහොම පරිස්සමින් ලියා ගන්න. මෙතන ඔබට දුරකථනයෙන් කෝල් එකක් දීලා අම්මා කියනකොට අම්මාගේ රූපෙ මැවෙනවා. මෙන්න මේ සිද්ධිය කුමක්ද? ඔබට රුවන්වැලි මහා සෑයකෝ රුවන්වැලි සෑය මැවෙනවා. ඒතර ඒක කොහොමද ආවේ? කොහොමද ශබ්දකින් රූපයක් මැවෙන්නේ? මෙතන ශබ්දකින් රූපයක් මැවෙනවා නෙමෙයි. මෙතන වෙලා තියෙන්නේ මේ ශබ්දයක් මේක ධ්වනියක් තරංගයක් අපේ චිත්තේ කියන්නේ ස්පන්දනයක්. මේකට භාෂාව කොයි විදිහට පාවිච්චි කරත් වැරදි වෙනවා. ඒකට හේතුව මේ අපි උත්සාහයෙන් ඔබට මේ පැහැදිලි කරන්න යන්නේ. නමුත් මේකට වචන නැහැ. මේ සිද්ධියට වචන නැහැ. මේක අවබෝධ කරගත යුතු සිද්ධියක් තියෙනවා. වචන කිව්ව ගමන් ඒ වචන වෙනින් දේවල්ට විග්‍රහ කරලා තියෙන්නේ. නමුත් මෙතන සිද්ධියක් තියෙනවා. ඒක සංඥා කියන දේ තමයි පැහැදිලි කරගන්න වෙන්නේ. ඒ සංඥා පෙර සංඥා නව සංඥා හදනවා. සංඥා අபிසංකරණයක් තමයි මේ ඔබ මේ ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒක විපරිණාම වෙනවා. ඒක සංඥාවක් ඉපද ඒ සංඥාව ඇතුළේ මේ සංඥාව විපරිණාම. මේක ඊටාම ගැඹුරු තවත් ඔබ අසරණ වෙනවා එතකොට. ඒකයි පුඤ්ඤාභි සංඛාරා කියන්නේ. ඒක අපුඤ්ඤාභි සංඛාරා කියන්නේ. රූපං රූපත්තය සංකතං අபிසංකාරෝති කියන්නේ. රූපේ රූපයක් බවට අபிසංකරණයක් වෙනවා කියන්නේ. ඒතර විපරිණාමී කියන කාටවත් තේරෙන්නේ නැහැ. මේක තවත් ඔබ අසරණ එහෙම කියන්නේ කිව්වොත් ඒ තරම් එකපාර ඔබ පටලව ගන්න ඕනි නැහැ.
ඔබට මේක එකපාරට විශ්වාස කරන්න බෑ මේ අපි සරලව කියන එක. අපි හිත කියලා දෙයක් නැහැ කිව්වොත් එකපාරට විශ්වාස කරන්න බෑ වගේ. මෙහෙම කිව්වොත් එකපාරට විශ්වාස කරන්න බෑ. නමුත් මේක ඔබට පැහැදිලි කරන්න පුළුවන් මේක වෙන්නේ කොහොමද කියලා. ඒක පැහැදිලි කරන එකයි ගැඹුරු ගොඩක් වැඩි. ශබ්දයට මේ හැඩතල එනකොට ඒ වර්ණ හැඩතල එනකොට ශබ්ද හැඩතලේ ගැට ගැහෙනවා. ඒ ගැට ගැහෙන සිද්ධිය ස්වභාවික සංසිද්ධියක් කියන එක. මෙවැනි සංසිද්ධි ගොඩාක් මේ සබදාමේ තියෙනවා. ඒක චිත්ත නියාමයට මේක තමයි කන්වර්ට් වෙලා තියෙන පරිවර්තනෙට. නමුත් මෙවැනි සිද්ධි ගොඩාක් මේ සබදාමේ තියෙනවා. දැන් දේ දුන්නක් පේන්නේ කොහොමද? එතන ආලෝක හැඩතලයක් එනකොට එතන අර සීතල අර තියෙන ජල බිඳු වලට මේක පරාවර්තනයක් වෙලා අපිට පාට හතක් පේනවා. එහෙම දෙයක් කොහෙවත් තියනවද? නැහැ. අර හේතු තියෙනකොට මේ ඵලෙ තියෙනවා. හේතු නැත්නම් ඵලෙත් නැහැ. දේ දුන්නත් නැහැ. ආලෝකයක් නැත්නම් දේ දුන්න නැහැ. ජල බිඳු නැත්නම් දේ දුන්න නැහැ. දැන් මේ විදිහම අනිත් ඒවත් ඔබ දකින්න. දැන් ගර ගිනි බෝලේ කරකිනකොට ගිනි වලල්ල පේන එකත් එහෙම ගිනි වලල්ලක් කියලා දෙයක් නැහැ. අරක අපිට අපේ හිතටයි මැවෙන්නේ. බාහිර නෙමෙයි අපේ හිතට මේ චිත්ත ස්වභාවයට කැරකෙනකොට කැරකෙන්නේ වේගයක් තුලයි මැවෙන්නේ. දැන් මේ විදිහට මේ දාලා තියෙන සම්මුති නාමත් පොඩ්ඩක් බලන්න. ගඟ කියලා දෙයක් ගඟ ගලනවා. ගඟ කියන්නේ අල්ලුවත් වතුර ටිකක්. එහෙම දෙයක් නෑ. ඒක එහෙම ප්‍රවාහයක් අන්තයක් කොහෙවත් ගඟ කියන කතාවේ නෑ. අගක් මුලක් නෑ. හුලඟ කිව්වත් එහෙමයි. ඒක ප්‍රවාහයක් අගක් මුලක් නෑ. වැස්ස කියලා කිව්වත් ඒක ඇල්ලුවත් වතුර ටිකක් එහෙම භෞතිකව පෙන්වන්න බෑ. නමුත් ප්‍රවාහයක්. මේ වගේ සිත කියන්නේ ප්‍රවාහයක්. මේ ඒ සිත කියලා පෙන්වන්න දෙයක් නැහැ. අර සේරම ගලාගෙන යන වේගයක් තුල අපි සිතක් කියනවා. අර ගිනි වලල්ලක් වගේ වේගයක් තුල වලල්ලක් පේනවා වගේ මෙන්න මේ ශබ්ද හැඩතල වර්ණ මේ සියල්ලම මේ ආයතන හයෙන්ම එන මේව එකතු වෙලා තමයි අපි ගොඩවල් ස්කන්ධ කාය කියලා කියන්නේ. ගොඩක් කායක් ගොඩක් දෙයක් බවට පත් වෙලා අවසාන අපි කියනවා කාර් එකක් කියලා. උපමාවක් අපි ගත්තොත් කාර් එක කියලා කිව්වට ඒක ටාර ටිකයි යකඩ ටිකයි වීදුරු ටිකයි ඔක්කොම ගැලුවොත් එතන කාර් එකක් නැහැ. ඒ කාර් එක කියන්නේ දෘෂ්ටියක්. දැන් මෙන්න මේ වගේ මේක දෘෂ්ටියක් සිත කියන්නේ. මේක ප්‍රාය තුල අර හුලඟ වගේ ගඟ වගේ වැස්ස වගේ ප්‍රායක් තමයි සිත කියන්නේ. දැන් මේක අපි දැන් සාමාන්‍යයෙන් අරමුණ එනකොට කියනවා පෙර මතකයෙන් ගලපලා බලනවා කියලා. දැන් පෙර මතකයෙන් කිව්වම අපිට හිතෙන්නේ සාමාන්‍ය අවබෝධයේ සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය තමයි මේ මතක තියෙනවා. මතක තියෙන නිසා එනවා. මේ තමයි සාමාන්‍ය ස්වභාවය. මේක සාමාන්‍ය බැලුමට පේන්නේ එහෙමයි. නමුත් මේ මතක තියනවා කිව්වොත් ඒක ආත්මීය කතාවක්. ඒ කියන්නේ ඔබ ආත්මයෙන් මිදෙන්නේ නැහැ. ඔබට ආත්මයක් තියෙනවා කියන එකයි නොකිය කියන්නේ. මට ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුල මට මතකයක් තියෙනවා. ඒක නිසා මම දන්නවා දැන් මේ පොත කියලා එක එනකොට මගේ මතකයෙන් තමයි මේක එන්නේ. ඒක නිසා මම පෙර මතක නිසා නව ඒ කර්ම රැස් වෙනවා. පුරාණ විදම් වික්කවේ කම්මම් වදාමි. ඕක ඔතනටත් වැඩිය ගැඹුරුයි කියලා අපි කියන්නේ. ඒක තමයි සාමාන්‍ය උඩින් බැලුමට තියෙන්නේ. ඒකත් ගැඹුරුයි හැබැයි. ඊටත් වැඩිය ගැඹුරුයි පරමාර්ථ සත්‍ය. ඒකේ ආත්ම කතාව නැහැ. ඒක අවිඥානිකයි. එතකොට ඒ තුල බැලුවම තමයි මේක තේරෙන්නේ ස්වභාවික සංසිද්ධියක්. සිත කියලා දෙයක් නැහැ. ඒක අතිශයින් ගැඹුරුයි. මේ සබදාමක් කියන එක අවබෝධ කරගන්න අතිශයින් ගැඹුරුයි. එතකොට තමයි ඔබට හිතෙන්නේ මේ මම ඉන්නේ. මේ මම ඉන්නවා. එතකොට ඔබ දැන් බාහිර දෙයක් නැහැ කියලා ඔබ දන්නවා නම් ඒක සම්මුති නම් දැන් පොත කියන්නේ සම්මුතියක්නේ. දැන් මේස කියන්නේ සම්මුතියක්. බිත්තිය කියන්නේ සම්මුතියක්. ඔක්කොම සම්මුතිනේ.
ඒතර ඔක්කොම සම්මුති කියන්නේ අපි බාහිර තියෙන දෙයක් නෙමෙයිනේ. මුට්ටිය, ඇතිලිය ඒවා බාහිර තියෙනව නෙමෙයිනේ. බාහිර තියෙන්නේ මැටි. අපි කියන්නේ මුට්ටිය, ඇතිලිය, මල්වාස් එක අපි කියන්නේ. ඒතර මේවා අපි දාගත්ත නම්. ඒවා අපි දාගත්ත නම් කියන්නේ කොහොමද? අපි ඒ කලින් දාගත්ත ශබ්ද හැඩතල වලට. ඒතර කලින් මේ ශබ්ද හැඩතලයි එකතු වෙලා ඒක තමයි මේක ස්පන්දනය කියන්නේ. මේකට අපිට කියන වචන නැහැ. මේ වචන පාවිච්චි කරනවා. මේක අවබෝධ කරගන්න ඕන නිසා. එතකොට දැන් පෙර මතකේ නම් මතකයක් මොලේ එහෙනම් කොහේ හරි තැනක තියෙන්න ඕනි කියලා ඔබට හිතේ. එහෙම දෙයක් නැහැ. දැන් මේ හැඩතල එනකොටමයි මේ ශබ්ද එන්නේ. හැඩතලත් එක්කම ශබ්ද ස්පන්දනයක්. මේක වේගය තුලයි තියෙන්නේ. දැන් මොලේ කොහෙවත් තැනක තැම්පත් වෙලා ඔන්න ඔතනින් තමයි මේක මෙහෙම පැහැදිලි මේ අවබෝධය වැදගත් වෙන්නේ. මේක මොලේ කොහෙවත් තැනක තියලා එනව නෙමෙයි. ඒක මොලේ කපලා ඔපරේෂන් කරලා බැලුවම තමයි තේරෙන්නේ මේ නෑ ඒක නිකන් මේ කයේ මේ සිස්ටම් එකක් විතරයි තියෙන්නේ. ඒකේ මේ සිතේ සිස්ටම් එක නෑ. ඒක වෙනම කතාවක්. එතකොට මේක තමයි ඔබට මේක අවබෝධයට ඔබට අවබෝධ වෙනවා. මේක අතිශයින් ගැඹුරුයි. 90%ක්ම අවබෝධ වෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් කෙනෙකුට අවබෝධ වෙන්නේ. මේක සිස්ටම් එකක් කියලා, මේක සබහාදහමක් කියලා, සිත කියලා දෙයක් නැහැ කියලා. ඒක අවබෝධ වෙන්නේ මේ සත්‍ය දැක්කොත් පමණයි. ඒතකම් විචිකිච්ඡාව නැති වෙන්නේ කිසිම කෙනෙක් එතකම් සෝවාන් වෙන්නේ නැහැ. විචිකිච්ඡාව සැකේ තියෙනවා. මේක අතිශයින් ගැඹුරුයි. එතකම් මේ සියලු ධර්මය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම තමයි ඇත්තටම භාවනා කරන්නේ. හිත විසිරෙන්නේ නැතුව තියාගෙන බොහොම පරිස්සමින් එකින් එක ගලපමින් විසදා ගනිමින් මේ ගැඹුරින් ගැඹුරට මේ සත්‍ය හොයන එක තමයි සමත විපස්සනා වඩනවා කියන්නේ. හැබැයි ඒකේ අවසානයේ මොකද සිද්ධ වෙන්නේ? මෙන්න මේ අවබෝධය ප්‍රඥාව උපදින්නේ. ප්‍රඥා කියන්නේ මේ සිත කියලා දෙයක් නැති බව දැකීමයි. ඒකයි විඥානය කියන්නේ සිත නම් ඒකේ අනිත්‍ය දැකීම කියන්නේ සිත කියලා දෙයක් නැහැ කියලා නැති බව දැකීමයි. අනිත්‍ය කියන්නේ දැකීමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥා භාවේ තබ්බං විඥානම් පරිඤ්ඤයං කිව්වේ ඒකයි. තින් ඒක අතිශයින් ගැඹුරුයි. මේ කියන කාරණා අතිශයින් ගැඹුරුයි. ඒක නිසාම ගැටෙන්න යන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා, පිළිගන්නත් එපා. තව ටිකක් හොඳට ඔබ විසින්ම මේක හොඳට පීර බලලා ඔබටම ප්‍රත්‍යක්ෂ වුණොත් විතරයි මේක දරා ගන්න. එතකන් කවුරුත් දරා ගන්න යන්න එපා. මොකද එතකන් අපිට දොස් කියන්න යන්නත් එපා. මොකද ඒකෙනුත් වෙන්නේ ඔබට අයහපතමයි. මේක ධර්මතාවය අපිට මෙහෙම කියන්නේ නිකන් බොරුට කියන අවශ්‍යතාවයක් නැහැනේ. මේක පරමාර්ථ සත්‍ය. ඒක අවබෝධයෙන් කියන්නේ. අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂයෙන් මේ එලි කරන්නේ. ඒක අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් එලි කරන ඒවා කිය. ඒවා අපි ඒ විදිහටමයි කියන්නේ. මොකද ඒවා ඔබට ඒවා ඔබට අහන්න ලැබෙන්නේ නැහැ නැත්තම් කවදාවත්. අවබෝධ වුණු කෙනෙක් කතා කරොත් අර කවුරුත් ඒක කියන්න දන්නේ නැහැ. කොහොමද මේක වෙන්නේ කියලා. මෙතන සුවඳින් පවා ඔබට අම්මගේ රූපෙම වෙනවා. ඒ කියන්නේ මෙතන ගන්ධේ පවා එකතු වෙනවා. ශබ්දේ විතරක් නෙමෙයි. හැබැයි මේ කතාව ශබ්දේ ප්‍රකටයි. ප්‍රකට කාරණා දෙක තමයි මේ වර්ණයයි ශබ්දයයි. එක ප්‍රකටයි ආයතන හයෙන් ඒ දෙක ප්‍රකටයි. මොකද ශබ්දේ තමයි ස්පන්දනේ. ශබ්දේ තමයි අපි භාෂාව. භාෂාව කියන්නේ ශබ්දයක්. දැන් රයන්න කියනකොට රයන්න කියන්නේ ශබ්දයක්. මයන්න කියන්නේ ශබ්දයක්. සෝතයක්. සෝතය කියන්නේ එක ප්‍රවාහයක්. මේක වේගයක්, ශබ්දයක්, සෝතයක්. මේ ඔක්කොම හරියනවා. ඔබ ඔය වේගය කියන එකත් ඈලු කරන්න එපා. මේක වේගයක්ම තමයි සෝතේ කියන්නේ. මේක තවත් ගැඹුරට යනවා එතකොට. දැන් ඔබ අසරණම වෙනවා එතකොට. ඔබට හිතා ගන්න බැරි වෙනවා එතකොට. ඒක නිසා අපි ඒක පොඩ්ඩක් එහෙම එකකින් එක ගමු ඔබට තවත් අසරණ කරන්න යන්නේ නැහැ. නමුත් මෙතන ස්වභාවික සංසිද්ධියක් තමයි මේක පෙර මතකයේ කියලා මතකයක් කොහෙවත් නැහැ. මේ මොහොතේ එන්නේ හැඩතලයක්ද ආලෝකයේ හැඩතලයක්ද ඒ හැඩතලයට
කලින් ස්පන්දනයේම තමයි සිද්ධ වෙන්නේ. මේ එන්නේ මොකද්ද? එන හැඩතලය මොකද්ද? ඒකට ස්පන්දනයක් තියෙන શબ્දයක්. ඒ ස්පන්දනයේ ඒ ශබ්ද ස්පන්දනය කලින් සිදු වුණු ස්පන්දන සංඥා වේගය තුල මේ මොහොතේ සකස් වෙනවා. හැඩතල එනකොට ශබ්ද එන්නේ. හැඩතලයත් එක්කම ශබ්ද එනවා. ඔබ කියනවා ඒක මතක කතාවක් නෙමෙයි. මතක කතාවක් නෙමෙයි මේ සිත මේ අපි පෙන්නන්නේ මේ සිත හැදෙන හැටි. මේ දැන් ඔබට දැන් පේනවා ඔබට මේක පේනවා. මේ පේනකොට ගහක්. මේ අඹ ගහක්. මේ ජනේලයක්. මේ බිත්තිය. මේ පොතක්. මේ මේසයක්. මේ ඔක්කොම ශබ්ද. එතකොට ඔබ බලන්නේ මේ මොකද්ද මේ? ඔබ බලන්නේ එළිය නෙමෙයිද? එතකොට ඔබ මේ පේන්නේ කොහෙන්ද? කනෙන්ද? ඔන්න ඔය වගේ ඔබ අසරණ වෙනවා තවත් එතකොට. මේ එකතු වීම ඔබට හිතා ගන්න බෑ. ඒකයි මේ සක්කාය දෘෂ්ටි කිව්වේ. මේ සියල්ල තියනවා කියලා අවසානයේ ඔබ දෘෂ්ටියක කොටු වෙලා බාහිරට ගැට ගහලා මේ තියෙන්නේ ඒකයි කියලා ඔබ දකින දැකීමම බොරුවක් වෙනවා. ඒක විඥාන මායාවේ මැවීම මාරු පමංච විඥාන කිව්වේ ඒකයි. එහෙම දේවල් කොහෙවත් නැහැ. විඥානය කියලා දෙයක්වත් නැහැ. මේ සිද්ධිය විග්‍රහ කරන වචන විතරයි. දැනගැනීම කියන එකට වචනයක් එපා. දැනගන්න වචන විඥානය කිව්වට එහෙම දෙයක්වත් නැහැ. දැන් රූපේ කියලා අපි මේ බාහිර හතර මහ භූත කියලා ගත්තොත් ඒ චත්තාරෝච මහ භූතානන් ඒ චතුර්ණංච මේ හතර නිසා ඇතුණු චතුර්ණංච මහ භූතාන චත්තාරෝච මහ භූතානං චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං වදේති. තොර උපාදාය රූපං වදේති කියලා කියන්නේ. උපාදාය රූප කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. හතර මහා භූත බාහිර නිසයි මේක ඇති උනේ කියලායි කියන්නේ. හතර මහා භූත කියන්නේ තියෙන එකක් නෙමෙයි. සකස් වෙන සංකතයක්. සකස් වෙන දෙයක්. එහෙම කොහෙවත් මුකුත් නැහැ. ඒ සතරම චත්තාරෝච මහා භූතාන චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං වදති කිව්වේ ඒකයි. ඒක උපාදාය රූප සංඥාවක්. ඒක චිත්තයක්. අපිට මේ පේන එක බාහිර එකක් නෙමෙයි. චිත්තයකටම වෙනවා. මේ ලෝකයේ ජනගහනේ කෝටි 800 කෝටි 800ම මනුස්ස ජනගහනේ සත්තුත් එහෙමයි. සියලු සත්වයෝ එහෙමයි. ඒක කියන්නේ ස්කන්ධයටයි මේක සිද්ධ වෙන්නේ. චිත්ත. මේ චිත්ත නියාමයේ අතිශයින් ගැඹුරුයි. ඔබට කවදා හරි ඔබට ඔප්පු කරන්න පුළුවන්ද දැනගන්න පුළුවන්ද කොස් සැටෙන් කොහොමද කොස් ගහක් ඇදෙන්නේ කියලා? ඒක බීජ නියාමේ ඔබට කවදාවත් ඒක ඔබගේ ඔය ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැහැ. ඒක වෙනින්ම විෂයක්. කොස් සැටෙන් කොහොමද කොස් ගහක් දැන් කොස් සැටේ ඇවිලා අඟල් දෙකයි. අඟල් එකමාරයිනේ. පොඩි ඇඟිල්ල එක පොඩි මේ පොඩි කොස් සැටේ පොඩි. මේකෙන් කොහොමද පොළවේ තියෙන සාරය මේක උරා ගන්න මැෂින් එකක් නෙමෙයිද? එතන මේක පොළොවට වැටුනොත් මේකට වතුර වැටුනේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. මේකට ඕනි කරන සාධක ලැබුණ නැත්නම් මේක එක වෙන්නේ නැහැ. මේ මෙලෙක් කරන්නේ හතර මහා භූත නේද? මෙලෙක් කළා ඕජාව හදලා උරලා ඇතුළට අරගෙන නග්ගලා ගන්නෙ කොහොමද? මේ සෛල පද්ධතියක් හදාගෙන අඩි 100ක් උස අඩි 50 60 කොහොමද මේ දැවැන්ත වෘක්ෂ හදාන්නේ? ඔබට කවදා හරි ඒක දකින්න පුළුවන්ද? ඔබගේ ওই ඉන්ද්‍රිය වලට පුළුවන් වේද දකින්න? එහෙනම් ඔබට ඒක බැරියයි. අන්න ඒ වගේ මේ චිත්ත නියාමේ මේවා හැබැයි හැම එකම ඔබට පෙන්වන්න පුළුවන්. කොහොමද වෙන්නේ කියලා. ඒ ඥානය අවදි වෙන්න නම්, ඒ අභිඥා අවදි වෙන්න නම් ඔබගේ සිත සියුම් කරන්න ඕනේ. සිත ගොඩාක් දියුණු කරන්න ඕනේ. ආත්මීය පැත්ත නෙමෙයි මේකේ මහා දැවැන්ත වෙනම කතාවක් තියෙනවා. පැහැදිලි කරන්න. මේ හැම එකම පැහැදිලි කරන්න එතකොට හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ විදිහම තමයි චිත්ත නියාමය. ඒක වේගයක් තුලයි තියෙන්නේ. ඉතින් මේ වගේ තව දැවැන්ත පැහැදිලි කිරීම මේක ඇතුලේ තියෙනවා. මේ සෝතේ කියන්නේ, ශබ්දේ කියන්නේ. ඒතර මේ කතාව අතිශයින් ගැඹුරුයි. මේක තව ඔබට තව දැන් අපි හිතන්න ඉඩ දෙන්නම්.
කාලය දෙන්නම්. ඔබම ඊට පස්සේ මේක විමර්ශනයකට ලක් කරાવી. මේක අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ දැන් ඔබට හුලඟ පෙන්වන්න ක්‍රමයක් නැහැ. ඔබ පෙන්වන්නේ එක්ක ගහක අතුසෙල වෙන එකක්. ඔබ වෙනින් මොන හරි පටවි සංකලනයක් මේකේ අතරමාභූත සංකලනයක් පෙන්වන්නේ. නමුත් හුලඟ කියන එක පෙන්වන්න බෑ. ඒක වේගයක්. මෙන්න මේ වගේ ඔබට හිතා ගන්න බැරි පරම සත්‍ය ඔබ හිතනට වැඩිය ගැඹුරුයි. මේක සෝතේ කියලා මේක පෙන්වන්නේ මේ සෝතේ කියන කාරණාව ඔබ දන්නවා සෝතාපන්න වෙනවා කියනවා. මේක ධර්මයේ තුල පෙන්වන්නේ මේ සෝතේ කුමක්ද කියන එක. අනුසෝතේ කියනවා, පටිසෝතේ කියනවා. මොකද්ද මේ සෝතේ? එතකොට ඔබට තවත් මේක ගැඹුරු තේරෙනවා. එතකොට මෙතන මේ සිත හැදෙන හැටි දකින තැන ශබ්දේ මේ අපි පරිහරණය කරන්නේ අපි කතා කරනවා කියන්නේ අපි මේ වචන කියන්නේ ශබ්දේ කියන්නේ. මේ චිත්තය කියන්නේ ශබ්දයක්. ඒක ස්පන්දනයක් තියෙනවා. ඒක තුල මේක තුල තියෙන කන්වර්ට් වීමක්. ඒ කන්වර්ට් වෙනවා කියන්නේ දැන් සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව. දැන් ඔබට ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ නැහැ. ඒක කන්වර්ට් කරන්න ඕනේ සිංහල භාෂාවට. මෙන්න මේ පරිවර්තනය තමයි අදිවචන සම්පස්සේට මෙතන පටිඝ සම්පස්සේට අදිවචන සම්පස්සයක් කියලා ස්පර්ශය තුල පෙන්වන්නේ. චිත්ත බවට පරිවර්තනය වෙනවා. කිරණ එන්නේ දැස කියන්නේ මේ මස් ඇහැ නෙමෙයි. දැන් මරුණ කෙනාටත් ඒක තියෙනවානේ. මරුණ කෙනාට පේන්නේ නැහැනේ. මස් ඇහැට නෙමෙයි පේන්නේ. ආලෝකයේ එනකොට මෙන්න මේ සිස්ටම් එකක් ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. ආලෝකය එනකොටම ඒ ආලෝකයත් එක්කම තමයි මේ ඇස කියන මේ ආයතනය හදන්නේ මේක. ඒක එතකොට ඒක කිරණයක් එන්නේ. ආලෝකය කියන්නේ කිරණයක්. එතකොට කිරණේ කියන්නේ මම පොත කියලා. එතකොට ඒක කොහොමද ආවේ? පොත කොහොමද ආවේ? එන්නේ කිරණයක් නම් ඇහැ කියන්නේ කැමරාවක් නම් ගන්න ෆොටෝ එකක් නම් පින්තූරයක නෑනේ නම් මුකුත්. දැන් නම ශබ්දය ආවේ කොහෙන්ද? අන්නේ ශබ්ද එකතු වෙන හැටි තමයි වැදගත්. ඒක තමයි සිත කියන්නේ. එතකොට එන්නේ කිරණයක්. ඒ කිරණේ තමයි පටිඝ සම්පස්සේ කියන්නේ පටිඝයක් වෙන්නේ. පටිඝයක් කියන්නේ සාමාන්‍ය ගැටීමක් නේ. ඔබට ඒක පැහැදිලි වෙනවා කිරණයක්. කිරණයක් තමයි ගැටෙන්නේ. ගැටෙන්නේ මෙතන ස්පාර්ක් එකක් කිව්වේ ඒකයි. ඉංග්‍රීසි වචනයක් නේ ස්පාර්ක් කියන්නේ ඒක. ඒකට සිංහල වචනයක් කොහොමද කියන්නේ? දීප්තිමත් වෙනවා. එමෙන්න ප්‍රසාදවත් වෙනවා කියන්නේ ඒකටයි. සිංහල වචනයන්නේ කියන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැහැ. හැබැයි ස්පාර්ක් කිව්වම හොඳට තේරෙනවා මේක ස්පාර්ක් වෙනවා කියලා. එතකොට මේ ස්පාර්ක් එක තමයි මේක කිරණයක්, මේක පටිඝ සම්පස්සේ. මේකට අදිවචන සම්පස්සයක් කියලා කන්වර්ට් වෙනවා මේක. කිරණේ කන්වර්ට් වෙනවා කියන එක. දැන් අපි කියන්නේ දැන් ඉංග්‍රීසි භාෂාව සිංහලට පරිවර්තනය වෙනවා. දැන් මේක පුදුම විදිහට දැන් වෙනස් විදිහම පරිවර්තන තියෙනවා. මේට වැඩිය වෙනස් පරිවර්තන. ඒ කියන්නේ දැන් එන දේ නෙමෙයි අනිත් පැත්තට එන්නේ. දැන් අපි හිතමු විදුලිය එනවා. නමුත් කාමරේට ලයිට් එකක් පත් වෙනවා. එතකොට විදුලිය කන්වර්ට් වෙනවා ආලෝකයේ බවට. මෙන්න මේ වගේ සිද්ධියක් මෙතන තියෙනවා. දැන් විදුලිය කන්වර්ට් වෙනවා මේ දැන් ලිපප් දැල්ලෙනවා නම් ගින්දර බවට. විදුලිය කන්වර්ට් වෙනවා දැන් ෆෑන් එකක් කරකිනවා නම් හුලම් බවට. විදුලිය කන්වර්ට් වෙනවා දැන් AC එකක් දැම්මොත් සීතල බවට. දැන් ෆ්‍රිජ් එක දැම්මොත් අයිස් බවට විදුලිය කන්වර්ට් වෙන්නේ. දැන් විදුලියනේ මේ වැඩ කරන්නේ. එතකොට විදුලිය කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ කිරණයක්. මේ කිරණයක් කියලා කිව්වේ දැන් ඇහැට එන්නේ කිරණයක්. නමුත් අපිට පේන්නේ පොතක්. දැන් මේක කන්වර්ට් වෙලා. දැන් මේකේ ගැඹුර තේරෙනවද? එන්නේ කිරණයක් දකින්න චිත්තයක්. මේක මැෂින් එකක් නෙමෙයි. මේක තමයි ආයතනය කියන්නේ. දැන් අපි කියනවා ලේසියට ඇස ආයතනයක් කියලා. ඇස උපදින ධර්මයක්. ඇස හට ගන්න ධර්මයක්. මේ වචනවල ලොකු තේරුම් තියෙනවා. තියෙන එකක් නෙමෙයි කියන එක. ඒ මොහොතේ හටගෙන නැති වෙනවා. ඒක අවුත්වා සම්බුතං උත්තාන භවිසතක මේක හරි ගැඹුරුයි මේ ධර්මයේ. ගම්බීර අර්ථය කිව්වේ ඒකයි. පටිඝ සම්පස්සේට අදිවචන සම්පස්සයක් ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්ලි ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති අදිවචන සම්පස්සයක් කිව්වේ චිත්ත චෛතසික හැදෙනවා. අන්න ලෝභ දේශ මොහ සිතක් හැදෙන හැටි.
අන්න ඉරිසියා වෛරය කියන චෛතසික හැදෙන හැටි. මේක අතිශයින් ගැඹුරුයි. දැන් ඔහොම කිව්වහම තවත් තේරෙන්නේ නැති වෙනවා. මොකද ඒක තවත් පැහැදිලි කරන්න තියෙනවා ගොඩක්. කොහොමද ඒක උනේ කිය. අපි දකින්නේ වෙනම චිත්ත ලෝකයක්. නමුත් ඒක නෙමෙයි මේ එළියේ තියෙන්නේ. අපි මනෝමය ලෝකයක ජීවත් වෙන එක චිත්තෙන් ලියති ලෝකේ කිව්වේ. මේක නිකම් බොරුවට නිකම් හුදෙක් මේ කියන කටපාඩම් කරන වචන ටිකක් නෙමෙයි. මේ ප්‍රායෝගික ඔබගේ අභ්‍යන්තරයට යාව ජීව වෙන්න ධර්මයේ තුලට ඔබගේ ජීවිතේම ධර්මයේ බවට පත් වෙන. ඒතකොට ඔබ සබහා ධර්මතාවයේ බවට ඔබගේම ආත්ම දෘෂ්ටිය බිඳ වැටිලා සබහා දහම දකින්නේ. අතිශයින් ගැඹුරුයි. මේ මනසට හොයන්නම බෑ. මනස කුඩු කරගෙන යන්න ඕනි. ඒකයි සවිඥානික මනසට මේක ගන්න එපා. අවිඥානික කතාවක්. මේක අභිඥාවෙන් දකින්න ඕනි. ඥාන අවදි නොවුණු කෙනෙකුට මේව දකින්න ලේසි නෑ. මේ හැම තැනම මහා ගැඹුරු විෂයක් පැහැදිලි කරන්න තියෙනවා. ඒක අතිශයින් ගැඹුරුයි. නමුත් ඔබට පේන දේම තමයි බැලු බැලමට පේනවා. නමුත් ඔබට ඒක ඇත්ත පේන්නේ නැහැ. එතරම් වෙනස තියෙන්නේ. අපි කියනවා බොහොම සරලව මේක නැත්තම් ඔබට තවත් ඉතින් ගැඹුරට එකපාරට ඔබට යන්න බැරි නිසා. නමුත් ඔබට කියනවා නම් අපි ගැඹුර පෙන්වන්න මොකද්ද මේ ඇත්තටම වෙන්නේ කියලා. ඒක කියන්න පුළුවන් වෙන්නේ ප්‍රත්‍යක්ෂ වුණු කෙනෙකුට පමණයි. ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ඒකයි අපි කිව්වේ මේ ධර්මය පැහැදිලි කරන්නම් කියන්නේ. ඒක පොතක නෑ කිව්වේ ඒකයි. ඒක පොතක ලියන්න බෑ කිව්වේ ඒකයි. ඒක අතිශයින් ගැඹුරුයි කිව්වේ ඒකයි. ඒක අපි ප්‍රත්‍යක්ෂ කරන්න දරපු වෙහෙස ගැන කිව්වේ ඒකයි. නමුත් ඒක අපි ප්‍රත්‍යක්ෂ කළා. එහෙම කිව්වේ බොරුවට, මාන්නයට, උද්දච්චකමට නෙමෙයි. යථාර්ථයක් නිසා. අපි දකින අපට දැනෙන ඒ සත්‍ය ඔබට නොදැනෙන නිසා. ඒක අපි අපට මරණයක් නෑ. ඔබට මරණයක් තියෙනවා කියන. අපට සබහාදහමක් තියෙනවා. ඔබේ සබහාදහම දැකලා නෑ කියන. ඒක අපි කිව්වේ. මෙතන එහෙම දෙයක් නෑ කියලා. දැන් නැති කෙනෙක් කොහොමද මැරෙන්නේ? නැති කෙනෙක් කොහොමද මැරෙන්නේ? දැන් මරණය කියන්නේ වචනයක් විතරයි. ඒක සම්මුති වචනයක් විතරයි. එහෙම දෙයක් ලෝකේ නැහැ. මේ හැම මොහොතෙම මේ සිද්ධිය සබහාදහමේ ශනේ සිද්ධ වෙන එකක්. ඒක සිද්ධ වෙන එකක් ඒක අවසානයේ කියන්නේ ඔය මේක වැඩ කරන්නේ රූපකාණ්ඩ 28 දිහා බැලුවම ඒක හොඳට පේන්නේ සිස්ටම් එකක් ඇතුළ. ඒ කියන්නේ මේකේ මේ හුස්ම ගන්නවා කියන්නේ දැන් වායුව එනවනේ. වායුවෙන් තමයි එතකොට මේ ශරීරය වෙනම සිස්ටම් එකක් මේ ආයතන කොහොමද සිස්ටම් එක තියෙන්නේ කොහොමද මේ අතපය හිස්සෙන්නේ කොහොමද මේ පිම්බිලා තියෙන්නේ කොහොමද මරුණාම දරකඩක් වෙන්නේ කොහොමද මේ චිත්තය කියන එක හැදෙන්නේ මේ හැම එකම සම්බන්ධයක් තියෙනවා. මෙහෙන් හුස්ම එනකොට ඒ ඔක්සිජන් එනකොට ඒ වායුව යන විදිය ඒ වායුව අතුලාන්තයේ ඒ ඉන්ද්‍රියන් වලට පණ දෙන විදිය ඒවෙන් චූසන පොම්පේ වැඩ කරන හැටි ඒ චූසන පොම්පේ හරහා රුධිර සංසරණ වෙන හැටි ඒක හරහා මේ ආහාර රූප ටික හැදෙන හැටි ඒ හරහා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා ඒ ප්‍රඥප්ති රූප හැදෙන හැටි ඒ ශබ්ද රූප හැදෙන හැටි හෘද වස්තුක රූප ජීවිත ඉන්ද්‍රිය රූප මේ ඉන්ද්‍රියක් විදියට ජීවිතයක මේ ඔය හැදෙන හැටි හැම එකම දකිනවා නම් ඉති රූපං සමුදයෝ ඉති රූපං අත්තගමෝ කියන තැනට ඔබ එනවා. ඊටාම ගැඹුරු ඔය කියපු ටික. රූපකාණ්ඩ 28 පේන ගන්න. එකින් එක ගලවලා බලන්න පුළුවන් කමක් තියෙනවා. ඔබට එතකොට තේරෙනවා මේ මුළු පද්ධතියම මොකද්ද කියලා. හිස් කියලා. ආත්ම කතාවක් කොහෙවත් නැහැ කියලා. සිස්ටම් එක පේන්න ගන්න. හැම තැනම ලියන්න පුළුවන්.
ඔය එන හැටි අතීත සංඥා එන හැටි ඒ අතීත සංඥා කියලා එහෙම කිව්වට මේක පුරාණ බිදම් බික්කවේ කම්මම් වදාමි කියලා කියන්නේ මේක දැන් මේ නව කර්ම සකස් වීම ඵලයක් තමයි ඔබ පොත කියන එක දකිනකොටම එන්නේ. නමුත් ඒකට හේතු වෙලා තියෙන්නේ පුරාණ කර්මයක් තියෙනවා මේ දැන් මේ සිස්ටම් එක. ඒක පෙර කර්මයක් පුරාණේ කරනවා කියන්නේ පෙර කර්මයක් කරනවා කියන්නේ දැන් මෙතන සංඥා දැන් මේ දැන් සකස් වෙන සංඥා පෙර සංඥා. ඒකයි මේක අතීතේ මලවුන්ගේ ලෝකේ කියන්නේ. දැන් මලවුන්ගේ ලෝකේ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙන භාෂාවක්නේ. ඕකේ ගැඹුර පේන්නේ නැහැ. විශාල මේ පරමසත්ත්ව ගත්තාම තමයි තේරෙන්නේ මේක මොකද්ද මේක? තියෙන ලෝකෙකුත් නෙමෙයි. දැන් තියෙන එකකුත් නෙමෙයි. පෙර සංඥා නව සංඥා බවට පත් වෙලා. අපි කියනවා මේ දැන් පේනවා. මේ දැන් පේන එකක් නැහැ. අර සංඥා මේ තියෙන්නේ මෙතන මේ හේතු වෙනකොට මේ හේතු වෙනවා. එච්ච මේ ඵල එනවා. මේ හේතු වෙනකොට මේ ඵල එනවා. ඒකයි මේක මේ හේතුඵල ධමයක් කිව්වේ. ඒකයි යේ ධම්මා හේතුප්පගවා තේසං හේතුන් තථාගතෝ කිව්වේ. ඔබ දන්නවනේ. ඒ සරියුත් හාමුදුරුවෝ ඒ හම්බුණු ධම්ම පණිවිඩේ උපතිස්ස කෝලිත ඒ පැවිදි වෙන කලින් අස්සජි මහරහතන් වහන්සේ දෙන ඒ අහන ප්‍රශ්නෙට අර තථාගතයන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරනවා කියලා පණිවිඩයනේ කියන්නේ. යේ ධම්මා හේතු භගවා තේසං හේතුන් තථාගතෝ කිය. ඒ භාග්‍යවතුන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරයි කියන්නේ. ඒ තමයි මේ පණිවිඩේ. හේතුඵල ධමයක්. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස උප්පජ්ජා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කිව්වේ ඒක. මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ මේ ඉපදුණු කල්ලි මේ උපදී මේ නැති කල්ලි මේ නිරෝධ වේ. මේ නිරුද්ධුණු කල්ලි මේ නිරෝධ වේ. ඒකම තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. පටිච්ච සමුප්පාදය අතිශයින් ගැඹුරුයි. පටිච්ච සමුප්පාදය කියන්නේ පටිච්ච කියන්නේ මේවා ගැට ගැහෙන හැටි එකතු වෙන හැටි අතිශයින් ගැඹුරුයි. ඔබ හිතන මට්ටමට එහාට ගැඹුරට යනවා. ඒක අපි සමහරවිට අපි කියන්නේ අපි හිතන දේ නෙමෙයි ඔබ ගන්නෙ ඔබ හිතන දේ. අපි කියන දේද ඔබ ගත්තේ කියලා. අපි දන්නවා ඒ දේ ඔබ ගත්තේ නැති බව. ඒක අතිශයින් ගැඹුරුයි. මේ සත්‍ය අවබෝධ වෙනවා නම් ඒ සත්‍ය අවබෝධ වුණොත් ආත්ම දෘෂ්ටිය බිඳ වැටෙනවා. අත්තානු දිට්ඨින් උහච්ච කියන තැනට එනවා. අන්න මච්චු රාජාන පස්සති කියන තැනට එනවා. මේ ආත්ම දෘෂ්ටිය තුලයි මරණයක් තියෙන්නේ. මේ ආත්ම දෘෂ්ටිය මේක මුකුත් ආත්මයක් කියන එක නැති විච්ච ගමම්ම මරණයක් නැති වෙනවා. මැරෙන්න කෙනෙක් නැති වෙනවා. ඒ සේරම දෘෂ්ටි. ඒවා හැදෙන හැටි තමයි පෙන්වන්නේ. සංඥා මේ සංඥා හැදෙන හැටි ආලෝකයනකොට හැඩතල වලට ශබ්ද ගැට ගැහෙන හැටි ඒක සිස්ටම් එකක් සබාදාමක්. එතකොට ඒ නැවතත් ඒ දේ දැනුත් ඒ හැඩතල එනකොට ඒ ශබ්දේ අපි ඒකට ස්පන්දනයක් කියලා. ප්‍රතිරාවයක් ස්පන්දනය මේක මොකක් හරි වචනයක් දාන්න පුළුවන්. මේක වේගයක්. මේකේ කෙනෙක් නැහැ. පුජ්‍යලයක් නැහැ. ඒව දෘෂ්ටි. ඒවා සම්මුති අපිම දාගත්ත අපිම දාන්න ශබ්ද තමයි මේ ශබ්ද. සම්මුති කියන්නේ වෙන මොකුත් නෙවෙයි ශබ්ද. අපි සංඥාවක් කරලා සංඥාට ශබ්දයක් දානවා. ඊට පස්සේ මේ දෙක ගැට ගැහෙනවා. ඊට පස්සේ අපි කියනවා ඒක තමයි අපි හිතුවේ කියලා. මේක ස්වභාවිකව වෙන ශබ්ද තියෙනවා. දැන් ගහක අත්තක් කෙල්ලෙනවා. දැන් ගහක අත්තක් කෙලනකොට ශබ්දයක් එනවා. එතන ශබ්දෙට මොකද්ද ඔබ කියන්නේ? ඔබ කියනවා හුල ගහමනවා. ඔබ මොකක් හරි එකක් කියනවා. දැන් නැත්තම් කියනවා දැන් ඔබ ඔය දැන් ශබ්ද වලට තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. දැන් ඔබට මේ බාහිරින් දෙන ශබ්ද දැන් එක සම්මුති කියන්නේ දාගත්ත ශබ්ද තියෙනවා. දැන් කාක් ගානකොට එළිය ඉඳන් කියනවා පුංචි දරුවට කපුටෙක් කෑ ගන්නවා කියලා. එතන ඉඳන් ඒ දරුවා දා ගන්නවා අර ශබ්ද එනකොටම කපුට කියලා. එතන ඉඳන් ශබ්ද ගැට ගහනවා ඇඩතලෙට. දැන් ඒ ශබ්ද එනකොට කපුටෙක් කියලා ස්පන්දනය වෙනවා. හිතනව නෙමෙයි ඒකට කියන්නේ අපි ස්පන්දනය වෙනවා. සිස්ටම් එක වැඩ කරනවා.
ওই විදිහට දැන් පුංචි දරුවා ඉපදෙනකොට මුකුත් දන්නේ නැහනේ. ඉර හඳ ඔක්කොම දාන ශබ්ද තියෙන්නේ. අරකට කියනවා මේ මොකද්ද කියලා ඒක ඉර පුතේ. මේ මොකද්ද ඒක හඳ පුතේ. ඒ රතු පාට. මේ කහ පාට. මේ දැන් මේ සිංහල භාෂාවෙන් දාන ශබ්දනේ එකතු වෙන්නේ. දැන් ඔබ බලන්නකෝ ඇමරිකාවේ මේ දරුවා ගිහින් තිබ්බොත්. ඒතකොට දාන ශබ්ද වෙනස්. මේ දරුවා ඉන්දියාවේ ගිහින් තිබ්බොත් බලන්නකෝ. ඒතකොට ශබ්ද වෙනස් දෙමළ භාෂාව. මේ දරුවා චීන ගිහින් තිබ්බොත් මොකද වෙන්නේ? ඒ ශබ්ද වෙනස්. චින් චින් ගන්න ශබ්ද වෙනස්. එහෙනම් මේක බොහොම නුවණින් දකින්න ඕනි කාරණයක්. මේ ශබ්ද ගැට ගැහෙනවා කියන කාරණේ. මේ හැඩතල වලට ශබ්ද ගැට ගැහෙනවා කියන කාරණේ. ඒක අතිශයින් ගැඹුරුයි. හැබැයි මේ තමයි ඊට පස්සේ දැන් ඔය පළවෙනි වතාවට දැන් ඕක මුලින් ගැට ගැහුණා කියමු. ඊට පස්සේ දැන් නැවතත් ඒ ශබ්ද ඒ හැඩතල එනකොට අර ශබ්ද ස්පන්දනය වෙනවා. කොහෙවත් තියලා එන එක නෙමෙයි මේ මෙතනමයි වෙන්නේ. වේගය තුල ස්පන්දනයක් මේකේ වේගයක් මේකට බලපානවා. දැන් අපි හිතනවා මේ ජීවිතේම ලොකු හරි ස්ලෝ කතාවක්. මේ අවුරුදු 10 නෑ. එහෙම නෑ. මේක ඇවිල්ලා ක්ෂණයක් පාසා වේගයක් කියන්නේ ක්ෂණයක වේගයක් කියන්නේ මේක අතිශයින් වේගවත්. ආලෝකයේ වේගය වගේ. දැන් ඔබ කාටුන් එකක් හැදෙන හැටි බලන්න එක රූපයක් දානවා. තව රූපයක් දානවා. තව රූපයක් දානවා. මේ වගේ රූප පේලියක් යවනවා. යවුවම මොකද වෙන්නේ? වේගය තුල ඔබට දුවන ළමෙක් පේනවා. අර අපි කිව්වේ අර ඉස්කෝලේ අර අපි පොඩි කාලේ පිටු 200 පොතක ළමයෙක් දුවනවා ඇඳලා පිටු පෙරලනකොට ළමයා දුවනවා පේනවා කියලා. මේකම තමයි චිත්ත නියාමي. ඒ උපමාව හරියටම හරි. කාටුන් එක හදලා තියෙන්නේ මේ විදිහටමයි. ඔය හැඩතල ඔය දුවන හැටි වෙන හැටි ශබ්ද එකතු වෙන ඔක්කොම මේ සිස්ටම් එකේ තියෙනවා. ඔය සිස්ටම් එකම මෙතන වෙන්නේ. වේගයක් තුල තමයි මේ ස්පන්දනය සිද්ධ වෙන්නේ. රූප හැඩතල එතන එකයි වැටෙන්නේ. දැන් මෙතන ඔබට එනවා හැඩතල. මේ හැඩතල එනකොටම ශබ්දයක් එනවා. ඒ ශබ්ද කොහෙන්ද ආවේ? ඒ ශබ්ද තමයි ස්පන්දනේ මුලින්ම ආපු වෙලාවෙත් ඒ ශබ්දය ආවා. මුලින්ම ඒ හැඩතල එන වෙලාවෙත් කවුරු හරි ශබ්ද දැම්මා. ඒකයි අර හැඩතල එනකොට අම්මා කියලා දාන්නේ. ඔතනට මොකාවත් අම්මා කිව්වහම මේ දරුවා අම්මා කියලා හිතා ගන්නවා. ඒකයි මේක රැවටෙන්නේ. ඒකයි මේක ලොකු වුණාම ඒලා අම්මා නෙමෙයි කියන තැනට යන්නේ. ඒකයි එම කතා තියෙන්නේ. ඒකයි මේ ළමයා ඉන්දියාවට අරන් ගියොත් දාන શબ્ද මොකක්ද? දැන් ඒ ළමයා උම්මා කියලා. දැන් ඇමරිකාවට අරන් ගියොත් මදර් කියනවා. ඊට පස්සේ චීනට අරන් ගියොත් චීන් චීන් ගාලා මොකක් හරි කියයි. ඒතර શબ્දයක් නෙමෙයිද තියෙන්නේ? අතනත් શબ્දයක් නෙමෙයිද තියෙන්නේ? අතනත් શબ્දයක් නෙමෙයිද තියෙන්නේ? දැන් શબ્ද ටිකක් විතරක් නෙමෙයිද තියෙන්නේ? ශබ්ද ටිකක්. ශබ්ද ටිකක් තියෙනවා. එතකොට මේ අපි හිතනවා කියන්නේ ශබ්දයක්. ඔව්. හිතනවා කියන්නේ ශබ්දයක්. අපි හිතනවා කියන්නේ රයන්න කියනවා. අපි කියන රතු පාට. රතු පාට කියනවා ශබ්දයක්. අපි කියනවා මේක නිල් පාට. නිල් පාට කියන ශබ්දයක්. හිතනවා නෙමෙයි හිතන කතාව දැන් මකන්න. ශබ්ද කතාවක. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් සෝතය කියන්නේ කන. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පටිසෝතය කියන්නේ දැන් අනුසෝතය කියන්නේ ඒකට රැවටිලා ගියා ගලාගෙන. ඔබ ඒ කියන්නේ දන්නේ නැහැනේ මේ සත්‍ය ධර්මයේ දන්නේ නැහැ. ඒක නිසා ඔබ ඒ ආපු සද්ද ඇත්ත වෙලා ඔබ ඒවත් එක්ක සැප දුක් විඳා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පටිසෝතය කියන්නේ ඔබ ඒක ඇත්ත දකිනවා. සෝතය කියන්නේ ශබ්දේ. ශබ්දේ මේක ඔබ මානසිකාරය තුල ඔබ මේක දැන් අවබෝධ ඥානයටපත් වෙනවා. ඔබ රැවටෙන්නේ නැහැ. ඔබ දැන් බලන්න ඔබ දැන් බාහිරේම දෙයක් බාහිර නෙමෙයි අපි හිතන දැන් මේක සද්ද ඇත්ත පැත්ත බලනකොට බා. දැන් බාහිරෙන් මිදෙනවා. දැන් බාහිර ඔබ දන්නවා දැන් මැටි ටික එක විදිහකට තිබ්බහම මුට්ටිය අනිත් විදිහට තිබ්බහම මල් වාස් එක අනිත් විදිහට තිබ්බහම කලේ මොකද එතන තියෙන මැටි විතරයි කියලා. නමුත් දැන් අපි තමයි මේවා කියන්නේ කියලා ඔබ දානවා. එතකොට දැන් බාහිර නැහැ අපි තමයි කියන්නේ කියන තැන දාන්නවා. ඒතකොට බාහිරත් එක්ක ඔබට ගැටලුවක් නැහැ දැන්. එතකොට ඔක්කොම ශබ්ද ටික දාලා තියෙන අපි. මේක මැටි, මේක මල් වාස් එක, මේක මල් පෝච්චිය, මේක ඇතිලිය, මේක මුට්ටිය, මේක ගුරුලෙත්තුව මේ ඔක්කොම කිව්වේ අපි. හැඩතල වලට. ඒ ශබ්ද ටිකක් කිව්වේ. දැන් ශබ්ද තමයි මේ කියන්නේ වැඩි. ශබ්ද ටික. 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 ශබ්ද
එහෙම ඒවා බාහිර නැහැ. බාහිර කතාවක් නැහැ. දැන් බාහිර බඩු මුට්ටු වලින් සබද පිළිඳින්න පුළුවන්. මේ ධර්මයේ දන්න කෙනාට බාහිර බඩු මුට්ටු වල ගැටුමක් නැහැ දැන්. තිබ්බත් එක නැත්නම් මොකද ඒක තියෙන හිතේ. දැන් උතර හොඳ මිනිස්සු නරක මිනිස්සු දැන් ඔක්කොම මේ කමල් නිමල් සේරම තියෙන හිතේ. බාහිර නෙමෙයි. හැඩතල විතරයි. හැඩතල වලට මේ එනවා શબ્ද. දැන් බාහිර නැහැ මෙතන චිත්ත ස්වභාවයක් ඇත. ඒතර ඔක්කොම තමන්ගේ හිත කියලා දකිනවා. ඒක බාහිරත් එක්ක ගැටුමක් නැති වෙනවා. අන්න ඒ විතර සෝතාපන්න වෙනවා කියන්නේ. එතන තමයි ඇත්තටම මේ නිවන් මාර්ගයට ඇත්තටම මෙයාපත් වෙන්නේ. එතනින් තමයි සත්‍ය දකින්න තැන එතන දිගටම ගලනවා හැබැයි. එතන සම්බෝධි පරායන වෙන පැත්තට එනවා. එයා සුගති පරායන වෙනවා. එයා දුගතියට වැටෙන්නේ ආයි මොකද එහෙම ලෝකයක් නැති බවට ප්‍රත්‍යක්ෂයි. දෘෂ්ටිය තුල එහෙම දෙයක් තියෙනවා කියලා රැවටෙනවානේ. ඒ රැවටීම දෘෂ්ටිය තුළ ශක්තියක් තියෙනවා. මේක තව අතිශයින් ගැඹුරුයි. දැන් මෙතනින් එහාට කියන්න ගියොත් එහෙම මේ ඔක්කොම ඔබ පටලවා ගන්නවා. මොකද උතනින් එහාට අතිශයින් ගැඹුරුයි. කොහොමද ආයි උපදින්නේ කියන එක. ඔය දෘෂ්ටිය තුළ උපදිනවා. දැන් ඒක කොහොමද වෙන්නේ? කොහොමද ඒක මව් කුසක කලලයක මේක පිළිසිඳගන්නේ? කොහොමද මේ චිත්ත ස්වභාවයේ ඒක වෙන්නේ? ඒක පැහැදිලි කරන එක අපි තව දවසකට කියමු. දැන් අපි ආද පැහැදිලි කරේ මේ එක්ෂණික සිතක කතාව පෙන්නන්න. එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමු නොවේ කියන එක පෙන්නන්න. ඒක තමයි ඇත්ත. මරණය කියන්නේ සම්මුතිය අපි දගන શબ્දයක් විතරයි. එහෙම දෙයක් නැහැ. මේ ෂණයේ සිතක් ඉපද නිරුද්ධ වෙනවා. ඊගාෂණයේ තව සිතක් ඉපද නිරුද්ධ වෙනවා. මේ ෂණයේ ඉපදුණු සිත අතරම සිත කියලා කිව්වට ඒක શબ્දයේ අතීත සංඥාව. ඊගාවට පොත දකින හිත නෙමෙයි බිත්තිය දකින්න. ස්කන්ධය කියන්නේ එතන හැඩතල වර්ණ වෙනස්. ඒ ස්කන්ධය අනුව තමයි බිත්තිය කියන සද්දේ එවිල්ලා තියෙන්නේ. පෙර සද්දයක් තමයි මේ ඉන්නේ. ඒක අතීතයේ ජීවත් වෙන පෙර සද්දයක් තමයි මේ ඉන්නේ. ඒතර එහෙම දෙයක්වත් එතන නැහැ. දැන් බාහිර එහෙම දෙයක් නැහැනේ. දැන් සිතේ එහෙම දෙයක් තියෙනවා. සිතෙත් එහෙම දෙයක් නැහැ. බිත්තිය කියලා දෙයක් නැහැ. එහෙම දෙයක් මුකුත් ආත්ම දෘෂ්ටිය බිඳ වැටෙනවා. දෙයක් කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. මේක සංඥාවක්. සංඥාවක් කියන්නේ චිත්ත සංඥාව. ඒක ආත්ම දෘෂ්ටිය බිඳ වැටෙනවා එතකොට. දැන් බිත්තිය දකින්න හිත වෙනයි, පොත දකින්න හිත වෙනයි. ඊට පස්සේ දැන් මල දකින්න හිත. ඊට පස්සේ දැන් මේ හිත යනවනේ. දැන් මේ විදිහට ගල යනවා. ඒතකොට මල දකින්න එක කියන්නේ ඒක අමුතුම කතාව. වෙනස්ම කතාව. එතන හැඩතල වෙනස්, වර්ණ වෙනස්, ශබ්දය එතකොට වෙනස්. ඒකට කට ගහන ශබ්දේ ඒ වෙලාවට එනවා. ඊට පස්සේ ඔබ පුටුව දකින්න හිත ඊටත් වෙනස්. එතන ස්කන්ධය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර කියන්නේ එතන සකස් වෙනවා මේ හැඩතල මේ කිරණ. ඒ කිරණ වලට මේ ශබ්ද එනවා. ඒ කිරණයි ශබ්දයි මෙත සකස් වුණු එක ඉස්මතු වෙනවා කියන එකයි මේ කතාවේ තේරුම. එතන ඊගාවට එතන පුටුව දකින්න හිත නෙමෙයි බිත්තිය දකින්න. එතන ස්කන්ධානම් පාතිභව එතනම ආයතනේ හදන ආයතනම් පටලවා උච්ච જાති. එතන සකස් වෙන જાතිය. දැන් භවය කියලා කියන්නේ බාහිර මෙහෙම තියෙනවා කියලා හිතන එක. භවය කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. භවය තියෙනවා කියලා හිතන එක. දැන් මෙතන බාහිර භව නිරෝධයක් වෙනවා. බාහිර එහෙම දෙයක් නැහැ. හිතන එකක් තියෙන. අන්න භව නිරෝධයක් වෙනවා. භව නිරෝධෝ නිබ්බානෝ කියන තැනට නිවන් මාර්ගට එන්නේ ඔතනේ. දැන් නිවන් මාර්ග තමයි අපිට පැහැදිලි කරන්න ඕන උනේ. එතකොට මේ හැමතැනම තියෙන්නේ මේ ශබ්ද එකක්වත් ඇත්ත නෙමෙයි. ඒකයි සබ්බේ සංඛාරා අනිච්චා කිව්වේ. ඒ කියන්නේ මේ සියලු සිතුවිලි සංඛාර ශබ්ද අනිච්චයි. ඇත්ත නෙමෙයි. ආත්මීය දේවල් නෙමෙයි. ඒක අත්තානුදිට්ඨි ඌහත සියල්ල ආත්ම දෘෂ්ටියෙන් බිඳ වෙනකොටම මච්චු රාජාන පස්සති කියනවා මරණයකුත් නැහැ. මරණ එහෙම කෙනෙක් දෙයක් මුකුත් නැහැ. ශුන්‍යතාවයට එනවා. සිත කියලා දෙයක් නැහැ. බාහිරෙම දෙයක්වත් නැහැ. අරමුණු වෙනවා, ශබ්ද එනවා, හැඩතල එනවා. ඒක පේන්න ගන්න යාට. ඒවැ දේවල් නැති වෙනවා. සම්මුති ප්‍රඥප්ති බිඳ වැටෙනවා. සම්මුති නාම නැති ලෝකයක් දිහා බලනවා කිව්වේ ඒකයි. දැන් ඔබ අඹ ගහක්, බිත්තියක්, මේසයක්, පුටුවක් කියන නාමයක් තියෙනවා. අනේ නාම ටික නැති වෙනවා. දැන් අරමුණු වෙනකොට නිකන් ශබ්දයක් විතරයි, නිකන් එක හැඩතලයක් විතරයි. ඔබට ඒ ගැන කම්පනයක් නැහැ. අන්න අකම්පිත හදවතක් කියන එක. අන්න අටලෝ දහමින් කම්පා නොවනවා කියන එක. ඒ කියන්නේ සැප දුක ලාභ අලාභ දෙයක් තිබ්බොත් තමයි තියෙන්නේ.
ඒ දෙයටයි ඒ ඇලෙන්නේ ගැටෙන්නේ. හොඳ නරක, උස මහත, මීනි ප්‍රනීත මේ ඔක්කොම තියෙන දෙයක් තියෙන්න ඕනේ. දෙයක් නැති වෙනකොට මොකද වෙන්නේ? අකම්පිතයි. කම්පණය වෙන්නේ නැහැ. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අන්න අකම්පිතයි මේ ධර්මයේ දකින්න ඒ කාරණා ඊටම වැදගත්. මෙතන ඔබට දකින්න ලැබෙන්නේ මේ ධර්මයටම අදාළ වුණු ඒ ස්වභාව ටිකක්. ඉතින් මේක අකාලිකයි. කාලයක් නෑ මේකේ. දැන් මේ මොහොත විතරයි. මේ මොහොත පොත දකින්න. මේ මොහොත බිත්තිය දකින්න. මේ මොහොත මල දකින්න. මේ මොහොතේ පුටුව දකින්න. මේ මොහොතේ දැන් මේක එතන සිතක් ඇති වෙනව නැති වෙනව. එච්චර ඒක වෙන කාලයක් වෙයි තියෙන්නේ. දැන් ඊගාව සිත එතන ඒ සිත එච්චරයි. ඊගාව සිත එච්චරයි. කාලයක් වෙයි තියෙන්නේ. කාලයක් නැහැ. අතීතය මොකක්ද මතක් කරන එක එතන සිද්ධියක් විතරයි. මතක් වුණා නැති වුණා එච්චරයි. ඉවරයි. කාලයක් නැහැ. අරමුණක් ඇති වුණා නැති වුණා. ඒක සද්දයක් කියලා දන්නවා. එච්චරයි. අකාලිකයි. සාන්දිටිකෝ අකාලිකෝ එයිපස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්න ධර්මයක් කියවේ. ඉතින් මේක බොහොම පරිස්සමෙන් විග්‍රහ කරගෙන යන්න ඕනි කතාවක්. ඔබගේම ඉල්ලීම මතයි මේ විදිහට ඉදිරිපත් කරේ. ඔබගේම ඉල්ලීමක් තිබුණා. මේ කාරණා ඔබ පැහැදිලි කරනවා. ඔබ පැහැදිලි කරන කාරණා අපිට තව ටිකක් ගැඹුරෙන් විග්‍රහ කරන්න කියලා. ඒ නිසායි මෙහෙම කරන්න හිතුවේ. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ගැටෙන්න යන්නත් එපා. මේක ප්‍රතික්ෂේප කරන්නත් එපා. පිළිගන්නත් එපා. හොඳින් විමර්ශනය කරන්න. කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩි ප්‍රමාණයටයි මේ කාරණා නම් අවබෝධ වෙන්නේ. ඒ අවබෝධ වුණොත් ඒ කෙනා සසර දුකින් මිදෙනවා. නැවත දුගතියකට වැටෙන්නෙත් නැහැ. සුගති පරායනයි. මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා. සම්මා දිට්ඨියට එනවා. මොකද බාහිර තියනවා කියලා ගත්ත කමම මිත්‍යා දෘෂ්ටියක් බොරුවක්. සත්‍යයක් නෙමෙයි. එහෙම ඒ දෘෂ්ටිය නිසා උපදුණු ශක්තියක් නිසායි ඔබ නැවත සකස් වෙන්න හේතු වෙලා තියෙන්නේ. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඒකත් දිග මාතෘකාවක්. ඒ කොහොමද එහෙම වෙන්නේ කියන එක විතරක් අපි පැහැදිලි කරගෙන යමු පස්සේ. තෙරුවන් සරණයි. හැමෝටම මේ සියලු කාරණා අවිද්‍යාවෙන් මිදලා විද්‍යාලෝකයට ප්‍රඥාලෝකයට ඒ ධම්මචක්කුසේ අවදි වෙන්න, ඒ යථාර්ථයේ දකින්න යථාභූත ඥානය අවදි වෙන්න, ඒ නිවැරදි ධම්මග අඳුන ගන්න, නිවැරදිව මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා ඔබගේම මේ සසර දුකට වැටෙන ඒ මග ඔබ සසර දුකෙන් මිදෙන්න ඒ යුතුයකම ඉෂ්ට කරන්න, ශක්තිය ධෛර්යය ඇති කරගන්න මේ සියලු අවබෝධයන් හේතු වෙන්න ඕනේ. තෙරුවන් සරණයි. ප්‍රායෝගික පැත්තට එන්න නම් මෙතන හොඳට ලියා ගන්න ඕනේ මේ තැන් ටික. මොකද්ද මේ කිව්වේ? සවිඥානික මනසින් නැතුව අවිඥානිකව දකින්න කියලා. සිත කියලා දෙයක් නැහැ. තාම ගැඹුරුයි මේ වචන අපි මෙහෙම කිව්වට. මේ හැඩතලේ එනකොට ශබ්ද එකතු වීමකට සිත කියනවා. දැන් මේක කිව්වහම තමයි ඔබට තියෙන ගැටලු ගොඩයි. ගැටලු ගොඩයි. එතකොට තමයි ඔබට තියෙන ඔබගේ ඥානෙ මෝරලා නැතිකමට, ඔබගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැතිකමට, ඔබට එය ඥාන අභිඥා සකස් වෙලා නැතිකමට ඔබට මේක පේන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඒක දැකීම සුකර නැහැ. ත්‍රිවිද්‍යාව පහළ වෙන්න ඕනේ ඒක දකින්න නම්. ඒක තියෙන ගැඹුරුම තැනකයි ඒ කතාව. ඒ කතාව තේරෙන්නේ නැතුව මේ ටික කියාගෙන ගියාට ඔබට ගලප ගන්න බෑ. ඒකට හේතුව ආත්මීය දෘෂ්ටියකින් තමයි ඔබ සියල්ල දිහා බලන්නේ. මෙතන තියෙන ආත්මීය දෘෂ්ටියක් නැති සබහාදාමේ සංසිද්ධියක්. සිත හැදෙන හැටි. එක්ෂණික සිතක් අපිටේලා නැති වෙනවා කියන්නේ අරමුණක් එනවා යනවා කියනම සිත. ඒක කොහොමද සිත උනේ කියන්නේ. දැන් ඔබ කියන අපි කියනවා ධර්මය පැහැදිලි කරනකොට ඕනම කෙනෙක් කියන ඔබට ඇහෙන්නේ නැති පෙර මතකයට ගලපලා බලනවා කියලා. එහෙම පෙර මතකය කියලා දෙයක් නැහැ. ඊගාව තැන. කියන්න ගැඹුරුයි. නමුත් අපිට කියන්න සිද්ධ වෙනවා සාමාන්‍ය කෙනෙකුට එකපාරටම තේරෙන්නේ නැති නිසා පෙර මතකයට ගලපලා බලනවා කියලා. එතකොට තමයි සාමාන්‍යයෙන් අන්න ඒක තමයි සවිඥානික මේ ආත්මීය දෘෂ්ටියෙන් බලනවා කියන්නේ.
එතකොට එයා ආත්මීය දෘෂ්ටියෙන් බලනවා මේ මතකය කියලා දෙයක් තියෙනවා. ඒ මතකයෙන් තමයි මේ එකක් අරමුණක් එනකොටම අපිට සිතට එන්නේ සම්මුති ප්‍රඥාප්ති පෙර මතකයෙන්. එතකොට ඒක ආත්මීය දෘෂ්ටිය.